සියලු දෙනාටම ආයුබෝවන්. හරි අපි එහෙනම් වැඩ කටයුතු ටික ආරම්භ කරමු. අද අපි කරන්නේ අලුත් පාඩමක් තමයි කරන්නේ. ගන්නකො 9 වසර ළමයි 9 වසර කට්ටිය ගන්නට ඒ කට්ටියට තියෙනවා ගණන් පොත් තුනක්. එක කොටස, දෙක කොටස, තුන කොටස කියලා. තුන කොටසේ ගන්නට අන්තිම පාඩම. තුන කොටස අන්තිම පාඩම. පොඩ්ඩක් පොත අරගෙන පෙරලා බලන්න මේ මොකද්ද පාඩම කියලා. 28 පාඩම. මොකද්ද දත්ත නිරූපණය හා අර්ථකථනය. 9 අච්චු පොතේ 3 වෙනි කොටසේ අන්තිම පාඩම. ඊට පස්සේ 10 වසර ළමුන්ගේ 10 වසර දෙක කොටසේ 10 වසර දෙක කොටසේ තියෙන පාඩමක් මොකද්ද නම? 10 වසර දෙක කොටසේ 26 පාඩම. සංඛ්‍යාත ව්‍යාප්ති කියන පාඩම තමයි අද අපි සාකච්ඡා කරන්නට යන්නේ. 9 සහ 10 මේ පන්තිවල තියෙන මේ පාඩමේ නම වෙනස් වුණාට අපිට ඒ අවුරුදු දෙකේම එකම දෙයක් ගැන තමයි ඉගෙන ගන්න තියෙන්නේ. හරිද? එතකොට මේ පාඩම් දෙකේ ඉතිරි කොටස තියෙනවා 11 පන්තියට ගියන් පස්සේ. 11 පන්තියේ තියෙනවා දත්ත නිරූපණය හා අර්ථකථනය කියලා පාඩමක්. ඒ පාඩම ඉගෙන ගන්නට මේ 9 සහ 10 පන්තියේ ඉගෙන ගන්න දේවල් ගොඩාක් වැදගත් වෙනවා. හරි. අපි යම් පාඩමට ලියාගමු මෙන්න මෙහෙම පාඩමේ නම්. මොකද්ද 9 වසර කට්ටියගේ 28 පාඩම මොකද්ද නම? දත්ත නිරූපණය හා අර්ථකථන. දත්ත නිරූපණය හා අර්ථකථන. බලමු මොනවද ඒකේ තියෙන්නේ කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? කාගේද 10 වසර කට්ටිය. 10 වසර කට්ටියගේ අච්චුපත අරගෙන පෙරලා බලන්න මේ පාඩම තියෙනවද නැද්ද? ඉන්න පොඩක් පෙරලා බලන්න 26 පාඩම. ඒකේ දාලා තියෙන දත්ත නිරූපණය හා අර්ථකථනය කියලා නෙමෙයි සංඛ්‍යාත ව්‍යාප්ති. දෙකම එකයි නේද? ආයේ 11 පන්තියට ගියන් පස්සේ 11 පන්තියේ කෙලින්ම පාඩමේ නම දාලා තියෙන්නේ ආයෙත් 9 මෙන්න මේ පාඩමේ නම තමයි දාලා තියෙන්නේ. දත්ත නිරූපණය හා අර්ථකථනය කියන. ලියා ගන්නකො. මේ පාඩම ගැන කිව්වොත් මේක එච්චර අමාරු පාඩමක් නෙවෙයි. ලේසි පාඩමක්. ඇයි ලේසි පාඩමක් කියලා කියන්නේ? දැන් ගොඩාක් ළමයිට තියෙන ප්‍රශ්නයක්නේ ගණන් වල ඔය ධන ඍණ පැටලෙන එක. ගොඩක් ළමයිට ධන ඍණ පැටලෙනවා. එතකොට සමහර ළමයිට සුළු කරගන්න අමාරුයි. මේ පාඩමේ එහෙම ලොකුවට ධන ඍණ එන්නේ නැහැ. අපිට ගොඩාක් වෙලාවට එන්නේ වගු ගහන්න තමයි තියෙන්නේ. ඒතර අමාරු පාඩමක් නෙමෙයි. හැබැයි වැදගත් පාඩමක්. මේ පාඩමෙන් මේ O level විභාගයට අහනවා ගණන් දෙකක්. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ එක ගාණක් අහනවා. ආයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේත් එක ගාණක් අහනවා. හැබැයි මේ පාඩම ලේසි පාඩමක්. ඒ හින්දා හැමෝටම තේරුම් ගන්න පුළුවන්. බලමු මොනවද තියෙන්නේ කියලා. ඉස්සල්ලාම ලියන්න හැදින්වීම. බලමු මේකේ මොනවද අපි තියෙන්නේ කියලා. මේ පාඩම ඔය කට්ටිය මේ 4 පන්ති ඉඳන් ඉගෙන ගන්න පාඩමක්. දැන් 4 සහ 5 පන්තියේදී ඔය කට්ටිය ඉගෙන ගන්නවා මතකද දන්නේ නැහැ තීර ප්‍රස්තාර කියලා. ඔහොම මන්දින්නේ තීර ප්‍රස්තාර කියලා. අන්න ඒ පාඩම තමයි මේ ටික වැඩි දියුණු වෙලා දැන් මේ ඇවිල්ලා තියෙන්නේ. හරිද? මේකේ කොටසක් 6 පන්තියේ කරනවා, 7 කරනවා, 7 කරනවා, 8 කරනවා. හරි. හැඳින්වීම කියලා ලියාගමු. හැඳින් වැරදුනා. හැඳින් හරි. ලියා ගන්නකො ඉස්සලා පොඩි කරුණු කාරණා වගේක් ලියන්න තියෙනවා. ගන්න රතු පෑන දාන්න තරුවක්. පොඩි කරුණු ටිකක් ලියන්න තියෙනවා. ඒ ටික ලියලා
බලමු පාඩමේ තියෙන්නේ මොනවද කියලා. ලියමු. ලියන්න. දත්ත යනු දත්ත යනු විවිධ තොරතුරුයි. දත්ත යනු විවිධ තොරතුරුයි. දත්ත කියන්නේ එක එක තොරතුරු. දත්ත යනු විවිධ තොරතුරු වේ. දත්ත යනු විවිධ තොරතුරු වේ. ඒකටම ලියන්න තොරතුරු අපට ඉදිරිපත් කළ හැකි ආකාර කිහිපයක් ඇත. තොරතුරු අපට ඉදිරිපත් කළ හැකි ආකාර කිහිපයක් ඇත. දත්ත කියන්නේ තොරතුරු. මේ තොරතුරු අපිට කියන්න පුළුවන් විවිධාකාර විදි තියෙනවා. කියන්න ඒකටම ඒවා නම්. කියන්න පල්ලෙහාට 1 2 දාලා 1 චිත්‍ර ප්‍රස්තාර භාවිතය. චූටි කාලේ කරනවා. චිත්‍ර ප්‍රස්තාර මගින් මොකක් හරි චිත්‍රයක් ඇඳලා අපිට දත්ත හේවත් තොරතුරු ඉදිරිපත් කරන්න පුළුවන්. ඊට පස්සේ 2 ආයි පුළුවන් තීර ප්‍රස්තාර චූටි කාලේ කරනවා. තීර ප්‍රස්තාර චූටි කාලේ කරනවා. තීර ප්‍රස්තාර මගින් තීර ප්‍රස්තාරයක් මගින් අපිට තොරතුරු ඉදිරිපත් කරන්න පුළුවන් ක්‍රමය. පල්ලෙහාට ලියමු. ඊට පස්සේ තව තියෙනවා තොරතුරු ඉදිරිපත් කරන්න පුළුවන් ක්‍රම. අපිට පුළුවන් රවුමක් ඇඳලා වෘත්තයක් ඇඳලා තොරතුරු ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඒකට අපි කියනවා වෘත්ත ප්‍රස්තාරම. මාකයි රවුමක් ඇඳලා අපිට තොරතුරු ඉදිරිපත් කරන්න පුළුවන්. තව ක්‍රම තියෙනවා ගොඩක්. තව එකක් බලමු. වගු භාවිතේ. වගුවක් ඇඳලා තොරතුරු ඉදිරිපත් කරන්න පුළුවන් නේ අපිට. වගු භාවිතේ. දත්ත කියන්නේ තොරතුරු. මේ තොරතුරු ඉදිරිපත් කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් තමයි තියෙන්නේ. හරි. ඊට පස්සේ අපි එක ගානක් හදමු. චූටි කාලේ මතක් වෙන්න එක ගානක් හදලා අපි බලමු මේ පන්ති වල මොනවද තියෙන්නේ කියලා. ලියන්නකො එක ගානක් මෙහෙම චූටි කාලේ මතක් කරගෙන ඉමු. ලියන්න. පාසලක අට ශ්‍රේණියේ අටේ පන්ති. පාසලක අට ශ්‍රේණියේ සිසුන්ගෙන්
කියන්න සිසුන්ගෙන් ක්‍රිකට් කමාවක් වොලිබෝල් ක්‍රිකට් කමාවක් වොලිබෝල් සහ එල්ලේ යන ක්‍රීඩා අතරින් ක්‍රිකට් වොලිබෝල් සහ එල්ලේ යන ක්‍රීඩා අතරින් ඔවුන් වඩාත්ම කැමති ක්‍රීඩාව පිළිබඳව විමසා රැස් කරගත් තොරතුරු පහත වගුවේ දැක්වේ. දැන් ගානේ මේකයි කියන්නේ 8 වසර ළමයි හිටියලු. එක එක්කෙනාගෙන් ඇහුවලු ඔයා කැමති මොන ක්‍රීඩාවටද? ඔයා කැමති ක්‍රිකට් වලටද? වොලිබෝල් වලටද? එල්ලේ වලටද? එහෙම ඇහුවලු. ඒතර එක එක ළමයි එක එක උත්තර දෙන්න ඇති. සමහර ළමයි කියන්න ඇති මම කැමති ක්‍රිකට් වලට. සමහර ළමයි කියන්න ඇති මම කැමති වොලිබෝල් වලට. අන්න එහෙම එක එක ළමයා කියලා තියෙනවා. ඒ කිව්ව උත්තර පදනම් කරගෙන ගහලා තියෙනවා වගුවක්. මෙන්න මේ වගුව ඇඳගම්කෝ. ඊට මදුයි වගේ මට නැදින් ගත්තොත් හොඳයි. චූටි වගුවක් ඉතින් ලොකුවට අවශ්‍යයි. මෙතන තියෙනවා ක්‍රීඩාව මෙතන සිසුන් සංඛ්‍යා. අපි චූටි ගානක් හදලා අද කොටසට යන්න. මොකද සමහර ළමයි ඉන්නවා මොකද මේ පාඩම 7-8 පන්ති වල එහෙමත් ඉගෙනගෙන නැහැ. ඇයි දන්නවද ඉගෙන ගන්න හම්බෙන්නේ නැත්තේ? මේ පාඩම ගොඩාක් වෙලාවට හැම අවුරුද්දෙම දාන්නේ පොතේ අන්තිමට. දැන් 9 වසර පොතේ අන්තිම පාඩම තමයි මේක. 8ෙත් එහෙම. හැම ගොඩක් වසරවල් වල මේ පාඩම තියෙන අන්තිමට. ගොඩාක් වෙලාවට අන්තිම පාඩම කරන්න හම්බෙන්නේ නැහැ. ඒ හින්දා ගොඩක් වෙලාවට ළමයිට මේ පාඩම ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ. 9 පන්ති නම් කොහොමත් කරන්න හම්බෙන්නේ නැහැ. ඒ 9 පන්තිය අන්තිම පාඩම. අන්තිම එකට කෙරෙන්නේ නැහැ නේ ගොඩක් වෙලාවට. එතකොට මේ පාඩම මිස් වෙනවා. එහෙනම් මේක එහෙම වැදගත්. ක්‍රිකට් වොලිබෝල් එල්ලේ පන්තියේ ළමයිගෙන් අහවලු එක එක්කෙනාගෙන් කැමති ක්‍රීඩාව මොකක්ද කියලා. ක්‍රිකට් වලට කැමති ළමයි හිටියලු 30ක්. ක්‍රිකට් ගහන්න කැමති කට්ටිය හිටියලු 30ක්. වොලිබෝල් ගහන්න කැමති කට්ටිය හිටියලු 25ක්. වොලිබෝල් වලට කැමති. එල්ලේ වලට හිටියලු 10ක්. ඔන්න ඔකයි කතන්දර. දැන් මේ තියෙන වගුවක්. මේ තොරතුරු අපට ඉදිරිපත් කරන්න පුළුවන් එක ආකාරයක වගුවක් ඇසුරේ.
කියන්නේ පාඩම කියන්නේ දත්ත නිරූපණය හා අර්ථකථනය. දත්ත තොරතුරු ඉදිරිපත් කරන්නේ කොහොමද? අර්ථකථනය කියන්නේ මේ අපි මේ තොරතුරු සම්බන්ධව මේ එක එක නිගමන වලට එනවා. මේක අඳ ගන්නකො. මේක ලේසි පාඩමක්. ඒක හොඳට අල්ලගන්න. සමහර ළමයිට සමහර පාඩම් අමාරු. අර ධන ඍණ තියෙන පාඩම් ගොඩක් ළමයිට අමාරුයි සුළු කරගන්න බෑ. මේක එහෙම නෑ. ධන ඍණ මුකුත් නෑ. යටින් ලියන්න මෙහෙම. යටින් ලියන්න මෙහෙම. ඉහත තොරතුරු මොකද්ද? ඉහත තොරතුරු චිත්‍ර ප්‍රස්ථාරයකින්. ඉහත තොරතුරු චිත්‍ර ප්‍රස්ථාරයකින් නිරූපණය කරන්න. ඉහත තොරතුරු චිත්‍ර ප්‍රස්ථාරයකින් නිරූපණය කරන්න. බලන්න ඔබට මතකද කියලා චූටි කාලේ කරපු දේවල්. මතක් කරන්නම් ගොඩාක් වෙලා දෙන්න විදියක් නැහැ. වෙලාව සීමා සහිතයි. මෙන්න මෙහෙමයි අදින්න. එච්චර අමාරුවක් නැහැ. මෙන්න අපි ගහ ගන්නවා වගුව වගේ. කොටස් තුනක් ගත්තා නම් හරි. එක පැත්තක් ක්‍රිකට්, අනික වොලිබෝල්, අනික එල්. ඔන්න ඔහම අරගෙන කරන්න මේක. දැන් මෙතන ඉන්නේ කවුද? සිසුන් සංඛ්‍යාව. එතකොට සිසුන් නිරූපණය කිරීමට අපි ගන්න චිත්‍රයක්. මෙන්න මෙහෙම ලියන්න පුළුවන් අපිට. එක මිනිස්සෙක් ගත්තොත් එක මිනිස්සෙකින් අපි ගමු එක මිනිස්සෙකුගෙන් සිසුන් 5ක් නිරූපණය වෙයි කියලා. නිරූපණය වේ. අන්න ඒව පරිමාණය යටින් ලියන්න ඕන. එහෙම ලියලා දැන් ඔබට පුළුවන් ක්‍රිකට් වලට කැමති ළමයි 30යි. එහෙනම් මෙතන ගමු 30ක්. ඔන්න 5, ඔන්න 10, ඔන්න 15, ඔන්න 20, 5 10 15 20 25 30. ඔන්න ඔකයි කරන්න තියෙන්නේ. මේ වගේ එකට තමයි කියන්නේ චිත්‍ර ප්‍රස්ථාරයක් කියලා. යට ටික අඳින්න.
හැමෝටම පුළුවන්. හරි බලන්න. ලේසි හැමෝටම පුළුවන්. වොලිබෝල් වලට කීයක් ඉක්කද? වොලිබෝල් වලට 25යි. කෝ 5 10 15 20 25. එල්ලේ වලට හිටියා ළමයි 10යි. එතකොට ඔලු දෙකක් තිබ්බනම් හරිනේ. 5යි 5යි 10යි. මේකට තමයි අපි ගන්නේ චිත්‍ර ප්‍රස්තාරයක් කියලා. දත්ත හේවත් තොරතුරු ඉදිරිපත් කරන්න පුළුවන් ආකාරය. ඒක ඇත්ත. යටින් ලියන්න මෙහෙම. දැන් අපිට ලාවට තේරුණානේ. මතක් වුණානේ. කියන්න මෙහෙම. ඉහත තොරතුරු අර ඉහත ගානමයි. ඉහත තොරතුරු තීර ප්‍රස්තාරයකින් නිරූපණය කරා. ඉහත තොරතුරු තීර ප්‍රස්තාරයකින් නිරූපණය කරන්න. ඉහත තොරතුරු තීර ප්‍රස්තාරයකින් නිරූපණය කරන්න. බලන්න ඔබට මතකද කියලා? ඉවරනා යටින් දාන්න හරි කියලා. හරි. බලමු එහෙනම්. මම ඔබට පොඩ්ඩක් කල්පනා කරන්නත් දුන්නා. නැත්තම් මම්ම කියනවා වීරයා වගේ මම්ම අඳිනවා. එතකොට හිනාකමක් නැහැ. ඔබ තනියෙන් උත්සාහ කරන්න මේ පාඩම අමාරු නෑ. අමාරු පාඩමක් නෙවෙයි. තීර ප්‍රස්තාර චූටි කාලේ කරන් 37 ක් තියෙනවා. සිස්සත් එකක් තියෙනවා. උන්නෝම ඇදලා ඊට පස්සේ අපි උඩට මේ පැත්තට ප්‍රස්තාර පාඩමේ කියනවානේ ප්‍රස්තාර කියලා පාඩමක් තියෙනවානේ. අපි මේ පැත්තට කියනවා x. මේ පැත්තට කියනවා y කියලා. එන දාගම් බිඳුව මම 5 ගානේ ගන්න. 5 10 15 20 25 30 තිබ්බනම් ඇති. 15 20 ඔන්නෝම ලියන්න. දැන් බලන්න ඕන මේ අක්ෂය මොකක්ද? මේ පැත්තේ ඉන්නේ කවුද? මේ පැත්තේ ඉන්නේ කවුද? සිසුන් සංඛ්‍යාව. අක්ෂ නම් කරන්න ඕන. සිසුන් සංඛ්‍යාව. සිසුන් සංඛ්‍යාව. මේ පැත්තට අපි ගන්නෙ මොකද්ද? ක්‍රීඩාවේ නම. බලන්නේ කියන්නේ දන්නේ නැත්නම් ක්‍රීඩාවේ නම තමයි මේක. දැන් අඳිමු ඉතින්. ක්‍රිකට් වලට කැමති කට්ටිය 30යි. ගත්ත රූල ඇඳ ලස්සනට. චූටි කාලේ කරනවා අපි. ඕන. ඊට පස්සේ 25යි. කවුද? වොලිබෝල්. වොලිබෝල් 25. ඕන. එල්ලේ 10.
මේ තියෙන්නේ මෙන්න මේ වගේ පාඩ කරන ලස්සන. මේ වගේ එකට තමයි අපි කියන්නේ තීර ප්‍රස්ථාරයක් කියලා. මේ තියෙන්නේ තීරුනේ තීරු. නම් කරන්න ඕනේ යටින් මේ කට්ටිය කවුද ක්‍රිකට්. මේ කට්ටිය වොලිබෝල්. මේ කට්ටිය එල්ලි. එතන මේ තියෙන්නේ අර ගානේ කලින් කිව්වේ මේ 8 පන්තියේ ළමයි එක එක ක්‍රීඩාවන් වලට කැමති ඒ තොරතුර ඉදිරිපත් කරන්න පුළුවන් තවත් ආකාරයක්. දැන් මේක දැක්ක ගාම් පේනවා ක්‍රිකට් වලට කැමති කට්ටිය 30ක් ඉන්නවා. වොලිබෝල් වලට කැමති කට්ටිය 25ක් ඉන්නවා. දැක්කම පේනවා. එල්ලේ වලට කැමති කට්ටිය 10ක් ඉන්නවා. පන්තියේ ඉන්න ළමයින්ගෙන් වැඩියෙන්ම කැමති ක්‍රිකට් වලට නේ. අඩුම සංඛ්‍යාවක් කැමති එල්ලේ වලට. ඒ වගේ අපිට තොරතුරු කියන්න පුළුවන්. තව කියන්න පුළුවන් වුණා මෙහෙම. ක්‍රිකට් වලට කැමති ළමයි සංඛ්‍යාවේ එල්ලේ වලට කැමති ළමයි සංඛ්‍යාවේ වෙනස. ක්‍රිකට් වලට කැමති ළමයි සංඛ්‍යාවේ එල්ලේ වලට කැමති ළමයි සංඛ්‍යාවේ අතර වෙනස සොයන්න. මෙයා 30යි මෙයා 10යි. තියෙන 10ක් 20. ඒ වගේ අපිට විවිධ දේවල් මේ ප්‍රස්ථාරයේ දිහා බලලා කියන්න පුළුවන්. ඒකට තමයි කියන අර්ථකථන. මේක දිහා බලලා එක එක ඒවා කියන. අඩුපාඩු හදාගන්න. හරි ලියාගමු දෙවෙනි මාතෘකාව ලියන්න. දැන් අපිට මේ පාඩමේ ඉගෙන ගන්න තියෙනවා ඉස්සරහට මේ පාඩමේ ගණන් හදන්න කලින් මේ පොඩි වචන කිහිපයක් ගැන. පොඩි වචන කිහිපයක් ගැන ඉගෙන ගන්න තියෙනවා. එකක් තමයි මේ මාතය කියන්නේ මොකක්ද කියලා බලන්න තියෙනවා. ඊට පස්සේ වචනයක් තියෙනවා පරාසය කියලා වචනය. ඒක ගැන බලන්න තියෙනවා. ඊට පස්සේ තව වචනයක් තියෙනවා මද්දි යන්නේ කියලා වචනයක්. මද්දි යන්නේ කියලා වචනයක් තියෙනවා. ඊට පස්සේ වචනයක් තියෙනවා මද්දි යස්තේ කියලා. ඔන්න ඔය වචන හතර මොනවද කියලා අපි බලලා ඉන්න ඕන ඉස්සෙල්ලාම. ඊව අංක 2 පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා. දත්ත සමූහයක කවුද මාතය සිරී. මේ වචන දන්නේ නැත්නම් අපිට ගණන් හදන්න බැරි වෙනවා. මාතය කියන්නේ මොකක්ද අපි දැනගෙන ඉන්න වෙයි. දත්ත සමූහයක මාතය සිරීම ලේසි. මම කියවනේ පටන් ගද්දී මේ පාඩම ලේසි කියලා. එකතු කරන්ටයි අඩු කරන්ටයි පුළුවන් නම් මේ පාඩම හරි. එකතු කරන්ටයි අඩු කරන්ටයි කොහොමද පුළුවන්? චූටි කාලේ ඉඳන් කරා. සර් ඔව් සර් ඔව් අර තීර ප්‍රස්ථාරයෙන් ඒ ටික ඉවරද? ඔව් ඒකෙන් ඉවරයි. දැන් තමයි පටන් ගත්තේ අංක 2. අර තීර ප්‍රස්ථාරයෙන් පස්සේ මොකක්වත් කරේ නැහැ. 2 මේක ලියාගමු. දැන් තමයි පටන් ගන්න යන්නේ. ලියාගමු අංක 2 දාන්න. දත්ත සමූහයක මාතය සෙවීම. අහගමු. මාතය කියන්නේ මෙන්න මේක. දත්ත සමූහයක් දෙනවා. දත්ත විදිහට අපි ඉලක්කම් දෙන්න පුළුවන්. ඉලක්කම් කියනකො ඉලක්කම් සෙට් එකක් දෙනවා. අපිට කියනවා මාතය හොයන්න කියලා. කරන්න තියෙන්නේ මොකද්ද? ඔයගොල්ලෝ බලන්න ඕන ඒ ඉලක්කම් ටිකේ වැඩිම වාර ගණනක් ලියවිලා තියෙන ඉලක්කම මොකද්ද කියලා. මාතය කියන්නේ දත්ත සමූහයක වැඩිම වාර සංඛ්‍යාවක් ලියවිලා තියෙන ඉලක්කම.
ඒකට අපි කියනවා මාතය කියලා. එක ගානකින් හොඳට තේරුම් ගන්න පුළුවන්. ඉස්සල්ලා තරුවක් දාලා මෙන්න මේක ලියන්නකො. අතු පෑනෙන් තරුවක් දාලා ලියන්න දත්ත සමූහයක දත්ත කියලා ඉලක්කම් ටිකක් දෙන්න පුළුවන්. දත්ත සමූහයක වැඩිම වාර ගණනක් වැඩිම වාර ගණනක් යෙදී ඇති සංඛ්‍යාව දත්ත සමූහයක වැඩිම වාර ගණනක් යෙදී ඇති සංඛ්‍යාව එම දත්ත සමූහයේ මාතය ලෙස හැඳින්වේ. ගණන් දෙකක් කරමු. එක පහත දැක්වෙන ඉලක්කම් සමූහය සලකමු. පහත දැක්වෙන ඉලක්කම් සමූහය සලකමු. බෝඩ් එකේ ලියලා තියෙන්නේ සලකමු. එය දත්ත සමූහයක්. ලෙස හඳුන්වයි. එහි මාතය සොයන්න. තාම දේශනේ පාඩම වචන ටිකක් තියෙනවා අල්ල ගන්න තියෙන්නේ. මේ වචන ටික අල්ලගත්තාම හරි. ඉලක්කම් ටිකක් තියෙනවලු. ඉලක්කම් තියෙනවා කොහොම කැතයිනේ. අපි ඒ හින්දා කියනවා දත්ත සමූහයක් තියෙනවා. ඒකේ මාතය හොයන්ටයි කියලා කියනවා. 5 තියෙනවලු, 3 තියෙනවලු, 15 තියෙනවලු, 5 තියෙනවලු, 3 තියෙනවලු, 6 තියෙනවලු, 5 තියෙනවලු. මේ ටික ලියා ගන්නකො. මාතය අහන්නේ. ලේසි නේද? මාතය කියන්නේ ඇස් පියාන කරන්න පුළුවන්. වැඩිම වාර ගානක් ලියවී ඇති ඉලක්ක. බලන්න තියෙන ඇස් පියාන කරන්න බෑ මේක නේද? මේක බලන්න බෑ. 1යි 2යි 3යි. පහේ ඉලක්කම තමයි වැඩිම තියෙන්නේ. දැන් මාතය කියට 5යි.
මාතේ කියන 5යි. මාතය සමානයි. වැඩිම වාර ගණනක් ලියවී ඇති ඉලක්කව එම දත්ත සමූහයේ මාතය නම් වේ. මෙන්න මේකත් කරන්න ප්‍රශ්න දෙකක් කරමු වුණා. ලේසි වුණාට ඉතින් නේද? ප්‍රශ්න දෙකක් කරමු. යන්න දෙක. ළමුන් 13ක් සිටින පන්තියක ඉක්මනින් ලියමු. දෙක. ළමුන් 13ක් සිටින පන්තියක ළමුන් 13ක් සිටින පන්තියකට ළමුන් 13ක් සිටින පන්තියකට ලබා දුන් ළමුන් 13ක් සිටින පන්තියකට ලබා දුන් මුළු ලකුණු සංඛ්‍යාව සීයක් වූ ගණිත ප්‍රශ්න පත්‍රයකට එම සිසුන් ලබාගත් ලකුණු පහත දැක්වේ. එහි මාතය සොයන්න. මොකද්ද ගාන කියන්නේ? පන්තියේ ළමයි 13ක් හිටියා. ප්‍රශ්න පත්‍රයක් දුන්නා. ලකුණු 100ක් උපරිම ගන්න පුළුවන්. ඒ ළමයි 13 දෙනා ගත්ත ලකුණු තමයි මම දැන් මේ ලියන්න යන්නේ. අහන්නේ මාතේ. තා ලේසි. 96 81 78 45 71 57 71 81 95 69 94 71 79 ළමයි 13ක් හිටියා. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 මාතේ හොයන්න තියෙන්නේ. යටින් හොයාගත්තොත් දාන්න බලන්න. පොඩ්ඩක් ඉතින් හොඳට බලන්න ඕන. හදන්න දෙයක් නැහැ බලන්න තියෙන්නේ. බලමු ඇස් පේනවද කියලා ළමයිට. දැන් සමහර ළමයිගේ ඇස් පේන්නේ නැතිව ඉතින් ටී බලලානේ පේනවා වගේ ඇස් ගොඩක් කට්ටියට. හොඳයි. ගොඩක් කට්ටියක හරි. මාතය සමානයි වැඩිම වාර ගණනක් ලියවී ඇති ඉලක්කම. ඉතින් ටුට්ටක් ඉතින් බලන්න ඕනේ ඉතින් නේ. ඕම් බලන් ඉතින් 71යි, එතනත් 71, එතනත් 71. 71. හොඳයි. ක්‍රේසි එක. ඒ කොටස ඉවරයි. ඒක ඉගෙන ගන්න දෙයක් නැහැ නේ ඉතින්. ලොකුවට. දෙවෙනි මාතෘකාව ඉවරයි. මාතේ ඉවරයි. හොඳයි. ගොඩක් කට්ටියට පැහැදිලි වෙලා ඒක ඉතර අමාරු නෑ. දැන් අපි බලන්න යන්නේ දත්ත සමූහයක මධ්‍ය යන්නේ
වචන හතරක් තියෙනවා වැදගත් වෙන මාතය, මධ්‍යන්නය, පරාසය, මධ්‍යස්ථ. ඔය වචන හතර තමයි මේ පාඩමේ හැමතැනම තියෙන්නේ. මේ වචන සෙට් එක දැනගන්න ඕන. 1 2 3. දත්ත සමූහයක මධ්‍ය යන්නේ දත්ත සමූහයක මධ්‍ය ය තියාගන්න. දත්ත සමූහයක මධ්‍ය යන්නේ වචන සෙට් එක අල්ල ගන්න හොඳට. මෙන්න මේකයි කතන්දරේ. මේකෙදි කරන්න මෙහෙමයි. අපිට දත්ත සමූහයක් දෙනවා. ඉලක්කම් සෙට් එකක් දෙනවා. මධ්‍යයන්නේ හොයන්න කිව්වහම අපි කරන්නේ මේකයි. ඒ ඉලක්කම් සෙට් එක එකතු කරනවා. ඉලක්කම් සෙට් එක එකතු කරලා ඉලක්කම් සංඛ්‍යාවෙන් බෙදන්නයි තියෙන්නේ. ඉලක්කම් ටික එකතු කරා ඉලක්කම් කීයක් තියෙනවද කියලා බැලුවා. ඒකෙන් බෙදනවා. එතකොට එන්නේ මෙන්න මේ මධ්‍යයන්නේ කියන එකෙන්. මෙන්න මේව ලියන්නකෝ. තරුවක් දාලා යන්න මෙහෙම. දත්ත සමූහයක සාමාන්‍ය අගය. නිකන් අගය සාමාන්‍ය අගය. දත්ත සමූහයක සාමාන්‍ය අගය එම දත්ත සමූහයේ දත්ත සමූහයක සාමාන්‍ය අගය එම දත්ත සමූහයේ මොකද්ද? මධ්‍යයන්ය ලෙස හැඳින්වේ. මොකක්ද කියන්නේ? දත්ත සමූහයක සාමාන්‍ය අගය එම දත්ත සමූහයේ මධ්‍යයන්ය ලෙස හැඳින්වේ. ඒ කියන්නේ මේ සමහර වෙලාවට ගණන් වල මධ්‍යයන්ය වෙනුවට කියන තව වචනයක් තමයි සාමාන්‍ය අගය. සාමාන්‍ය අගය කිව්වත් එකයි, මධ්‍යයන්ය කිව්වත් එකයි. ඒකරම ලියන්න. එය පහත පරිදි ලබාගත හැකිය. එය පහත පරිදි ලබාගත හැකිය. මෙන්න මෙහෙමයි ගන්නෙ. මධ්‍යයන්‍ය සමානයි මධ්‍යයන්‍ය. හරියට අකුරු බලලා ලියන්න. යයන ගොඩක් තියෙනවානේ. මේ මොකක්ද අර මේකට යන්නනේ. මේකට යන්න. මධ්‍යයන්‍ය. ඔතන ලියන්න. යවුවා සමාන ලකුණ. කරන්නේ මොකද්ද? ගන්නවා සියලු දත්තවල එකතුව.
ඔක්කොම ටික එකතු කරනවා. දත්ත ඔක්කොම ටික එකතු කරලා මොකද කරන්නේ? ඊට පස්සේ බෙදනවා දත්ත සංඛ්‍යාව. ඔන්න ඔකයි කතන්දරේ. ලියාගන්න. හොඳයි. ඉතින් අමාරුවක් නැහැ නේ. ඔන්න මේ කොටුවක් දාගත්තා නම් හරි. මම කොටුවක් නෙවෙයි වෙන මොකක්ද දැන්. දත්ත සෙට් එක එකතු කරලා දත්ත සංඛ්‍යාවෙන් බෙදන්නයි. මේක හොඳට තේරුම් ගන්න පුළුවන් ගණන් ටිකක් හදුවා. කියන්නකෝ ගණන් ටිකක්. ගණන් දෙකක් තුනක් කරමු. කියන්න. අපි චූටි ගානකින් පටන් ගමු. චූටි ගානකින් වැඩි ආරම්භ කරමු. මෙන්න මෙහෙම පටන් ගමු. 3කමාවක් 8කමාවක් 9කමාවක් 12කමාවක් 5කමාවක් 3කමාවක් 5කමාවක් 3කමාවක් 5කමාවක් 3 යන දත්ත සමූහයේ මොකද්ද මධ්‍යයන්නේ සය මධ්‍යයන්නය සොයන්න උත්සාහ කරන්න බලන්න එකතු මං කිව්වේ එකතු කරන්න පුළුවන් වෙන්න ඕන කියලා දැන් මේ ටික එකතු කරගන්න බෑ එකතු කරන්න පුළුවන් ඉතින් කොහොම හරි නේ ඔය ගෙදර ඉඳි දැන් ඔය කැල්කියුලේටරෙන් එහෙම එකතු කරන්න එපා දැන් ගෙදරනේ ඉන්නේ Taman තනියෙන් එකතු කරන්න දැන් මේක ඉස්සරහට ලොකු ලොකු සංඛ්‍යා එකතු කරන්න දෙනවා ඒ හින්දා මේ පොඩි එකේ ඉඳන් එකතු කරන්න පුරුදු වෙන්න සමහර කටේ උත්තර එක හොඳයි Taman තනියෙන් එකතු කරන්න මේ පාඩමේ එකතු කිරීම අනිවාර්යයෙන්ම පුළුවන් වෙන්න ඕන ඉස්සරහට ලොකු ලොකු ඉලක්කම් එකතු කරන්න අඩු කරන්න එනවා විභාගෙදි මේ ගාන වර්ධින්නේ එකතු කරන්න හරි අඩු කරන්න හරි ඩයින් අර සූත්‍රේ මතක් වෙන ලියන්න මධ්‍යයන්නේ සමානයි සියලු දත්තවල එකතුව බෙදීම දත්ත සංඛ්‍යාව. ඒක ලියලා අපිට ඕනම මෙහෙම ලියලා පෙන්නන්න පුළුවන් නිකන්. මේ ආසාවට වගේ. නම ලියලා කීයද? 1 2 3 4 5 6 7 8 දැන් මේ ටික එකතු කරගන්න ඕන කි. කොහෙන් හරි පටන් ගන්න. කොහෙන්ද පටන් ගන්න? මම මෙහෙම පටන්. 5යි 3යි 8යි. 5යි 3යි 8යි. 8යි 8යි කිය 16යි. එන්න 16. 16යි 12යි. 16යි 12යි 26යි 28යි. 28යි 9යි. 28යි 38යි 37යි. 37යි 3යි. 37යි 3යි කිය 40යි. 40යි 8යි 47යි. 47 බෙදීම අර්ථ. චක්කරේ. ඔය චක්කරේ ඕන. 48ට ඒවා 6යි. එහෙනම් මධ්‍යයන්නේ කීයද? 6යි. එතන මාරුවක් නෑ. අපි පොඩි දශමයන ගානකුත් හදමු. දැන් මේක සමහර වෙලාවට මේ හරියටම බෙදෙන්නේ නැති වෙන අවස්ථාවක් එනවා. දශමෙන්ටත් පුළුවන්. ඒ වගේ ගානකුත් හදමු. දශම බෙදන්න පුරුදු වෙන්නත් එක්ක සමහරුන්ට අමතක වෙලා ඇති. ඔව් 6 උත්තරේ 6 තමයි. 6 ගත්ත කට්ටිය හොඳයි. තව ගානක් බලමු. දශම වෙන ගානකුත් බලමු. මේක බලමු. 8කමාවක් 7කමාවක් 6කමාවක් 3කමාවක්
2කමාවක් 1කමාවක් 3 යන දත්ත සමූහයේ කවුද මධ්‍යස්ථයේ මධ්‍යයන්ගේ සිය ඔන්න කතන්දර කරන්න බලන්න අවසාන උත්තරය දාන්න බලන්න තුළු කිරීම පුරුදුෙන්ටත් උඩට පේන්නේ නැත්තම් කියන්න පේනව නේද මෙතන තියෙන්නේ 8 7 6 3 2 1 3 යන දත්ත සමූහයේ මධ්‍යයන් විසින් දැන් ඔබ අනිවාර්යෙන් මේ ටික එකතු කරන්න ඕන තනියෙන්. එහෙම එකතු කරන්න බෑ කියලා හිතුවොත් මේ ගාන කරන් යන්න හම්බෙන්නේ නැහැ. මේ පාඩම. ඉස්සරහට ඉලක්කම් දෙක ගාන එනවා. ඉලක්කම් තුනේවත් එක්ක එකතු කරන්න එනවා. උත්තර කියන්න. උත්තර අනිවාර්යෙන් කිව්වොත් හොඳයි. දශම බෙදන්න පුළුවන්ද කියලා බලන්න. දැන් සමහර ළමයින්ට මේම හරහාට එකතු කරපුවම වර්ධිනවා. එහෙම මුත් වෙනවා, පැටලෙනවා. දෙපාරක් එකතු කරා නම් හරි. ඉස්සරහා මේ පැත්තට එකතු කරා. ඊට පස්සේ මේ පැත්තට එකතු කරා. උත්තරේ හරිනම් කොහොම එකතු කරත් එකම උත්තරේ එන්න ඕන. දශම ස්ථාන දෙකකට ගත්තොත් නම් ඇති. සමහර ළමයි දශම ස්ථාන ගොඩකට තියෙනවා. එහෙනම් අතින් නෙමෙයි හදලා තියෙන්නේ. මධ්‍යයන්නේ මේ සෙට් එක එකතු කරන්න 8 එකතු කිරීම 7 එකතු කිරීම 6 එකතු කිරීම 3 එකතු කිරීම 2 එකතු කිරීම 1 එකතු කිරීම දත්ත සංඛ්‍යා 1 2 3 4 5 6 එකතු කරමු 8යි 7යි 15යි 15යි 15කට 21යි 21යි 3යි කියන්නේ 23යි 24යි 24යි 25යි 26යි 26යි 1යි කියන්නේ 26යි 27යි 27යි 3යි 30යි හරිද දන්නේ හරිද දන්නේ 30 ඕනම් මේ පැත්තේදීමුත් එකතු කරලා බලන්න පුළුවන්. එතකොටත් ඒ උත්තරේ මෙනවා. මම බලන්න මේ පැත්තෙන් කරොත් එහෙම 3යි 1යි 4යි 4යි 2යි 6යි 6යි 3යි 9යි 9යි 6යි 15යි 15යි 7යි කීයද 15යි 7යි 20යි 22යි 22යි 8යි 30යි හරි. ඒ උත්තරේ ඒත් වෙනවා. හරි 30 බෙදීම 7 30ට 7 ඒවා මම බෙදලා පෙන්නන්න සමහර ළමයි බෙදීම් දරින්දා 30ට 7 ඒවා 7යි 14යි 21යි 28 7 ටක්කරේ ඕන 4ක් 7 28යි අඩු කරොත් 2යි ඉතුරු වුණොත් බිංදුවක් දානවා එතකොට මෙතන තියෙනවා කවුද දශම තිත දන්නේ නැති කට්ටිය අහගන්න දන්නේ නැති ළමයි ඉන්නවා මම දන්නවා 20ට 7 ඒවා 2යි
තක්කිර බේන වැඩි වේ. දේවඩා කට 14යි. අඩු කරන්න. 20න් 14ක් 6යි. දශම ස්ථාන දෙකකට ගත්තා නම් ඇති. දාන්න තව බිංදුවක් 60යි. 67 ඒවා 8යි. 8 වරක් අත 56යි. තව ඉතින් දිගට තියෙනවා. 4.2යි 8යි 4.2යි. අඩුපාඩු හදාගමු. හරි එතකොට ඒකේ ආයි ඉගෙන ගන්න දෙයක් නැහැ නේද? දත්ත කොච්චර දුන්නත් දත්ත සෙට් එක එකතු කරා දත්ත සංඛ්‍යාවෙන් බෙදුවා. ඒකේ ආයි විශේෂ දෙයක් නැහැ. ඊට පස්සේ අපි යම් පරාසය කියන කොටසට නම් මේක මකන්ටයි යන්නේ. අද අපි මේ කොටස ඉවර කරගන්න ඕන. මාත්‍ය, මධ්‍යස්ථය, මධ්‍යන්නේ, පරාසය. මේ හතර ඉවර කරනවාම ඉතිරි වැඩ ටික අපිට ලබන සතිය කරන්න පුළුවන්. 1 2 3 1 2 3 මධ්‍යන්නේ ගත්ත 4. ඊට අපි බලමු ටක් ගාලා දත්ත සමූහයක කවුද පරාසය සෙවි තාමලීසි ලියාගමු. මෙන්න මේකයි පරාසය කියන්නේ. දත්ත සෙට් එකක් දෙනවා. අපිට කරන්න තියෙන්නේ මේකයි. ලොකුම ඉලක්කම හොයාගන්න. චූටිම ඉලක්කම හොයාගන්නවා. ඊට පස්සේ ලොකු එක්කෙනාගෙන් පොඩි එක්කෙනා අඩු කරන්නයි තියෙන්නේ. ඒකට තමයි පරාසය කියලා කියන්නේ. ලොකුම ඉලක්කම හොයාගන්නවා, චූටි ඉලක්කම හොයාගන්නවා දෙන්න අඩු කරපුවාම එන උත්තරේට කියන නම තමයි පරාසය. ලියාගන්නක තරුවක් දාලා මෙහෙම කියන්න කියන්න දත්ත සමූහයක තරුවක් දාලා ලියමු. දත්ත සමූහයක උපරිම අගය ලොකුම එක්කෙනා. දත්ත සමූහයක උපරිම අගය හා අවම අගය චූටිම එක්කෙනා. උපරිම අගය හා අවම අගය අතර ඇති වෙනස එම දත්ත සමූහයේ මොකද්ද පරාසය ලෙස හැඳින්වේ. එම දත්ත සමූහයේ පරාසය ලෙස හැඳින්වේ. ලොකු ඉලක්කම ගත්තා, චූටි එක්කෙනා ගත්තා, අඩු කරා. ඒක තමයි පරාසය. මෙන්න මෙහෙම ලියාගන්න. පරාසය සමානයි වචන සෙට් එක දැනගන්න ඕන. උපරිම අගය අඩු කිරීම අවම අගය. ලියාගමු.
එක ගානක් කරමු. ඒතර අමාරුවක් නැහැ. එක ගානක් කරා නම් වැඩේ ඇති. ලියන්න මෙහෙම පහත දත්ත සමූහයේ පරාසය සොයන්න. පහත දත්ත සමූහයේ පරාසය සොයන්න. පහත දත්ත සමූහයේ පරාසය සොයන්න. මෙන්න තියෙනවා දත්ත සමූහය. ආකමාවක් 10 කමාවක් 26 කමාවක් 50 කමාවක් 11 කමාවක් 16. බලන්න බලන්න. කත් ඉක්මනින් කරන්න පුළුවන්. ඉක්මනින් මධ්‍ය අස්තියත් කරලා ඉවර කරමු වැඩේ. කොටසක් ඉවර වෙනවා. ඒසි නේද? ලොකු මෙක්කනා හෙව්වා පොඩි මෙක්කනා හෙව්වා අඩු කරා. ඒතර අමාරු නෑනේ. මේව ලියන්න ඉතින් පරාසය සමානයි කියලා අර ලියන විදිහක් තියෙනවානේ. අපි විභාගයකට යද්දි අපි දන්න ඔක්කොම ලියන්න ඕන. ඇයි ඒ? ලියනෙව්වට තමයි ලකුණු දෙන්නේ නේ. පරිවන හොඳයි උපරිමාගේ අඩු කිරීම හිතේ තියාගෙන ඉඳලා හරියන්නේ නැහැ. අවමාන. බල්ල මිනිස්සයා දන්නේ නැහැනේ හිතේ තියෙනවා උපරිමාගේ 50. අවමාගේ 5. 50න් 5 45. අමා කියන වචනේම තේරුමක් තියෙනවානේ මධ්‍යස්ථය කියන්නේ මොකක්ද කියලා. මධ්‍යස්ථය ඒ කියන්නේ මොකද්ද? හරි මැද පිහිටි. මධ්‍යස්ථය කියන්නේ මැද. ඒ කියන්නේ හරි මැද තියෙන ඉලක්කම තමයි හොයාගන්න තියෙන්නේ. දත්ත සෙට් එකක් දෙනවා. ඉලක්කම් ටිකක් දුන්නාම මධ්‍යස්ථය හොයන්ටයි කියලා කිව්වහම කරන්න තියෙන්නේ ඒ ඉලක්කම් සෙට් එකේ හරි මැද ඉන්න එක්කෙනා හොයාගන්න ඕන. ඒකට කියන නම තමයි මධ්‍යස්ථය. හරිනේ. මැද ඉන්න ඉලක්කම මධ්‍යස්ථය. එතකොට ඉලක්කම් ටික දුන්නාන් පස්සේ අපි මේ ඉලක්කම් සෙට් එක ඉස්සල්ලාම චූටි එකේ ඉඳන් ලොකු එකට ලියා ගන්න ඕන. නැත්තම් ලොකු එකේ ඉඳන් පොඩි එකට ලියා ගන්න ඕන. අවරෝහණ හරි දැන් කලින් වර්ග තුනක් කරානේ. මොකද්ද? පරාසය හෙව්වා, මාතේ හෙව්වා, මධ්‍යන්නේ හෙව්වා. ඒ අවස්ථා තුනේදීම ඉලක්කම් එහෙම ලියන්න ඕනේ නැහැ. හැබැයි මේකේ මධ්‍යස්ථය හොයද්දී ඉලක්කම් පොඩි එකේ ඉඳන් ලොකු එකට ලියා ගන්න ඕන. ඒකට කියන්නේ මොකද්ද? අවරෝහණද ආරෝහණද? අවරෝහණ කියන්නේ අඩු ආරෝහණ. ආරෝහණ පිළිවෙලට ලියා ගන්න ඕන. ඒ කොහොම හරි කමන්නේ අපි ඉස්සල්ලාම ඉලක්කම් ටික දෙනවා. ඉස්සල්ලාම කරන්නේ චූටි එකේ ඉඳන් ලොකු එකට ලියා ගන්නවා. ඒක අනිවාර්යෙන් කරන්න ඕන මධ්‍යස්ථය හොයද්දී. අර ටිකේ ඕනේ නැහැ. පරාසය, මධ්‍යයන්ය, මාතේ. ඒව හොයද්දී එහෙම ලියන්න ඕනේ නැහැ. මේකට ලියන්න ඕන. එහෙම ලියලා තමයි හරි මැද ඉන්න ඉලක්කම අපි හොයාගන්නේ. යන්නක මෙහෙම තරුවක් දාලා ලියන්න මෙහෙම මේක පටලවා ගන්න එපා. මධ්‍ය යන්නේයි මධ්‍යස්ථයයි පටලවා ගන්න එපා. පේන්නේ නැහැ මොකද ඒ? පේනව නේද දැන්? මන්නම් හිතන්න පේනවා ඇති. අනිත් ළමයිට කොහොමද දන්නේ නැහැ. පේන්න ඕන කියලා මට හිතෙනවා. පේන්නේ නැත්නම් මේ Zoom class එකෙන් අයින් වෙලා join වෙන්න එතකොට හරියනවා. සමහර විට තිරේ කළු වෙලා තියෙනවා. මොකක්වත් පේන්නේ නැති. එහෙම වෙන අවස්ථාවක් තියෙනවා. එහෙම වුණොත් පොඩ්ඩක් අයින් වෙලා සම්බන්ධ වෙමු. පේනවලු. සමහරුන්ට පේනවා, සමහරුන්ට පේන්නේ නැහැ. අර පේන්නේ නැති කෙනාට මං කියන්නේ අයින් වෙලා ආය සම්බන්ධ වුණා නම් හරි. සිග්නල් හුටපඩයක්ද දන්නේ නැහැ. මොකද්ද මං කීකේ හිටියේ ඒක අමතක. තරුවක් දාලා ලියමු. ලියමු ටක් ගාලා. පේනවලු. පොඩ්ඩක් මට ළමයාත් එනකන් චුට්ටක් නැත්තම් ආයි කියන්න එනවා.
අපිට තා විනාඩි 10ක 15ක වගේ වැඩක් තමයි තියෙන්නේ. ඒ ටික කරලාම ඉවර කරමු. ලබන සතිය අලුත් කොටසක් කරන්න තියෙන්නේ. මේ පාඩමේ ගහන්න තියෙනවා වගු ගොඩාක් ගහන්න තියෙනවා. ලබන සතිය කරයි. කියන්න දත්ත සමූහයක හරි මැද පිහිටි අගය දත්ත සමූහයක හරි මැද පිහිටි අගය එම දත්ත සමූහයේ කවුද මධ්‍යස්ථය ලෙස හැඳින්වේ. හරි මැද පිහිටි අගය එම දත්ත සමූහයේ මධ්‍යස්ථය ලෙස හැඳින්වේ. ඊළඟ තරුව දාලා ලියන්න. මධ්‍යස්ථය සෙවීමට කලින් මේක අපිට අමතක වෙනවා. මධ්‍යස්ථය සෙවීමට කලින් දී ඇති දත්ත ආරෝහණ පිළිවෙලට ලිබිය යුතුය. සමහරුන්ට අවරෝහණ ආරෝහණ තවම පැටලෙනවා. ඒ මුකුත් ඕනේ නැහැ. පොඩි එකේ ඉඳන් ලොකු එකට ලියන්න. එච්චරයි කරන්න තියෙන්නේ. දැන් තේරෙනවද? එන්න මෙහෙම ලියන්න ඉස්සලා මෙන්න මෙහෙම දත්ත සංඛ්‍යාව ඔත්තේ විට දත්ත සංඛ්‍යාව ඔස්සේ නම් වැඩේ ලේසි. මේකට දාගන්න සිම්පල් A කියලා. දත්ත සංඛ්‍යාව ඔත්තේ විට මධ්‍යස්ථය සෙවී. හොඳට අහගෙන ඉන්න කෙලිම කතන්දරයක් තියෙන්නේ. ගෙදරින්දි කයිය ගහ බෑ. හොඳට අහගෙන ඉන්න ඕන. නහගමු. දැන් සංඛ්‍යා දෙකයිනේ. ඔත්තේ සංඛ්‍යා තියෙනවා, ඉරට්ට සංඛ්‍යා තියෙනවා. ඉරට්ට සංඛ්‍යා කියන්නේ දෙකෙන් හරියටම බෙදෙනවා. ඔත්තේ සංඛ්‍යා කියන්නේ දෙකෙන් බෙදුවොත් එකක් ඉතිරි වෙනවා. එතකොට දැන් අපි බලන්නේ ඉස්සල්ලාම දත්ත සංඛ්‍යාව ඔත්තේ නම් කොහොමද මධ්‍යස්ථය හොයන්නේ? මොකද දත්ත සංඛ්‍යාව ඔත්තේ වුණාමයි ඉරට්ටේ වුණාමයි චුට්ටක් හදන විදිය වෙනස් වෙනවා. ඒ කෙසේ වෙතත් කොහොමද ගන්න ඕන මැද ඉලක්කම තමයි. බලමු මෙහෙම 6 5 10
12 20 1 2 3 4 5 5 කියන්නේ ඔත්තේ ඉතලා මොකද කරන්නේ චූටි එකේ ඉඳන් ලොකු එකට ලියමු කවුද චූටි අමේනේ චූටි එක නේ 5 ඊට පස්සේ කවුද 6 ඊට පස්සේ කවුද 10 ඊට පස්සේ කවුද 12 20 අන්න ලියාගත්තා මධ්‍යස්ථය කියන්නේ හරි මැද ඉලක්ක මේ තියෙන්නේ මේ පැත්තෙන් ගියා මෙයා මේ තියෙන්නේ මධ්‍යස්ථය මේකේ මධ්‍යස්ථය සමානයි මේකේ මධ්‍යස්ථය සමාන වෙනවා එහෙනම් කීයද මධ්‍යස්ථය සමානයි 10 මධ්‍යස්ථය කියන්නේ හරි මැද පිහිටලා තියෙන ඉඳක් ලියා ගන්නකො මේකට දාගන්න කොට්ටුව මේක කරලා ඉවර කරමු ඒතර වැඩේ හරි මම හිතනවා හැමෝටම තේරෙන්න ඇති හොඳයි හරි මේ පාර මෙච්චර අමාරු නෑ මම හිතන්නේ මේ ගණන් වල තියෙන ලේසියම පාඩම් වලින් එකක් ලොකුවට හිතන්න කල්පනා කරන්න ගණන් හදන්න නෑ අහන දේ අහගෙන හිටියා නම් එච්චරයි ඒ කියන වැඩ ටික කරා නම් ඕන ළමයෙකුට කරන්න ඉතින් මේ පුළුවන් මේක ලියාගත්තා මැද ඉලක්කම කටපොළු දැන් මෙහෙමනේ කතන්දරේ මේකේ ඉලක්කම් ටිකක් තිබ්බොත් ලේසි එහෙම අත් දෙකෙන් ඈත් කර කර එන්න පුළුවන් මැද එකට ඉලක්කම් ගොඩක් තිබ්බොත් 15ක් විතර තිබ්බොත් නේ වැඩේ අමාරු වෙන්නේ එතකොට මෙහෙම කර කර එන්න පුළුවන්ද බෑනේ ඉලක්කම් ගොඩක් තිබ්බොත් එහෙනම් ඉලක්කම් ගොඩක් තිබ්බොත් මැද ඉලක්කම හොයාගන්න මොකක් හරි ක්‍රමයක් භාවිතා කරන්න වෙනවා නේ ඉලක්කම් ගොඩාරියක් තිබ්බ දැන් මෙන්න මේක බලමු මෙන්න මේක බලමු මම ඉලක්කම් ගන්නම් 1 5 8 3 20 15 4 16 9 1 2 3 4 5 6 7 8 9 1 2 3 4 5 6 7 8 9 10 11 ඉලක්කම් 11ක් ගත්තා මම අපි තා චුට්ටකින් නවත්තනවා මේ බැටරි ඉවර නම් ඉතින් අමාරුයි තමයිනේ මම නෝට් එක දානවා මේ ගෲප් එකට ඒතර ලියාගමු දැන් මගේ ෆෝන් එකේ බැටරි ඉවර වෙලා තියෙන්නේ පන්ති කරලා පැයක් ඇති දැන් බහිනවා මේ ටික කරලා ඉවර කරන්නම් මේ මම නෝට් එක ගෲප් එකට දාද්දි ලියාගමු හරි මේ ටිකට අග්ගා ලියාගන්න මටත් තා විනාඩි 15ට වඩා කරන්න හම්බෙන්නේ නැහැ 48යි තියෙන්නේ මොකද කරන්නේ චූටි ඉලක්කමේ දැන් ලොකු එකට ලියට ඉස්සෙල්ලා මනින් කරමු තා විනාඩි 10ක් වගේ කරන්න වෙන්නේ මට චූටි ඉලක්කම 1 ඊට පස්සේ 2 යටි උඩින් රයිට් එක දාලා තමයි නැත්තම් හොයන්න බෑ 2 3 ඊට පස්සේ 4 කොහොම ඉලක්කම් ටික ඉන්නවා ඊට පස්සේ 4ට 5 ඊට පස්සේ මොකක්ද 6 නෑ 7 ඉන්නවා 8 ආයින් 8ක් ඉන්නවා ඔක්කොම ටික 9ක් ඉන්නවනේ 10 නෑ 11 නෑ 12 ඉන්නවා 13 නැත්නම් 14 නැත්නම් 15 ඉන්නවා 20 ඉන්නවා 1 2 3 4 5 6 7 8 9 10 හරි
දැන් ඉතින් ඕනනම් මෙහෙම එන්න පුළුවන් වැඩේ බෑනේ නේ. වැඩේ අමාරුයි ඒතකොට නේ. අපි කරන්නේ මෙහෙමයි දැන්. අපි හොයාගන්න ඕන මධ්‍යස්ථයේ පිහිටි ස්ථානය. ඒකට තියෙන චූටි සූත්‍රය. මධ්‍යස් තය පිහිටි කවුද? ස්ථානය. ඉතින් චුට්ට වෙලාවයි කරන්නේ. ගන්න මෙහෙමයි. දත්ත සංඛ්‍යාවට එකක් එකතු කරලා බෙදනවා දෙකට. දත්ත සංඛ්‍යාව එකතු කිරීම එක බෙදීම. මේකෙන් එන්නේ මොකද්ද? මධ්‍යස්ථය නෙමෙයි. උකට අහගන්න මධ්‍යස්ථේ නෙමෙයි එන්නේ. නම් මොකද එන්නේ? කවුද එන්නේ? මධ්‍යස්ථයේ පිහිටි ස්ථානේ. බලමු. මේක ලියා ගන්න. එතකොට මේක අහගන්න මේක දාන්න පුළුවන් දත්ත සංඛ්‍යාව ඉරට්ටේ නම් නෙමෙයි. දත්ත සංඛ්‍යාව ඔත්තේ නම් විතරයි. ඉරට්ටේ නම් විරස් වෙනවා. දත්ත සංඛ්‍යාව කීයද? 1 2 3 4 5 6 7 8 9 10 11. එකතු කිරීම 1 බෙදීම 2. 11යි 1යි කීයද? 12යි නේ. 12 බෙදීම 2 කීයද? 6යි නේ. දැන් මධ්‍යස්ථයේ 6 හැම නෙමෙයි යටම ටික පේන්නේ නැහැ නේ. 12 බෙදීම 2 6. මධ්‍යස්ථයේ 6 නෙමෙයි. මේකේ මොකක්ද කියන්නේ? 6 වෙනි දත්තේ ගන්න. 6 වෙනි දත්තේ ගන්න. එහෙනම් මධ්‍යස්ථය මම මෙතන ලියන්නම්. මධ්‍යස්ථය සමානයි කො 6 1 2 3 4 5 6. අනේ ඉන්නේ මෙයා තමයි මධ්‍යස්ථය කියන්නේ. මධ්‍යස්ථය 7. 1 2 3 4 5 6. 1 2 3 4 5 6. ලියා ගන්නකො. මධ්‍යස්ථයේ පිහිටි ස්ථානේ. තමා මේකේ මධ්‍යස්ථය නෙමෙයි මධ්‍යස්ථයේ තියෙන තැන එන්නේ. 6යි 6 වෙනි ස්ථානේ. මේ පැත්තෙන් ආවත් හරි මේ පැත්තෙන් ආවත් වැඩි. කීයද වෙලාව? වෙලාව ඇවිල්ලා 11:35ක් විතරනේ. අපි මේකෙන් තව ගාණක් හදලා නවත්තුමු. එතකොට එක තේරුම් ගන්න පුළුවන් හොඳට නේද? මධ්‍යස්ථයේ පිහිටි ස්ථානේ. මේක දාන්න පුළුවන් දත්ත සංඛ්‍යාව ඔත්තේ නම් විතරයි. එකක් බලමු. එකක් බලලා නවත්තුමු අපි. එකක් බලලා නවත්තුමු.
දෙක තුන හතර පහ හය හත අට නවය 10 11 12 මේක හොයලා අපි නවත්තමු. දත්ත ඔත්තේ සංඛ්‍යාවක් තියෙන්නේ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 ඉක්මනින් කරන්න බලන්න. චූටි එකේ ඉඳන් ලොකු එකට ලියන්න. ඊට පස්සේ මධ්‍යස්ථයේ පිහිටි ස්ථානය ගන්න. මේකෙන් අපි නවත්තලා ඉතිරි ටික ලබන සතිය කරමු. ෆෝන් වල බැටරි බහැලා හින්දා ගොඩක් ළමයිට අමාරු වෙන හින්දා මගෙත් බහැලා තියෙන්නේ ෆෝන් එක. පාඩමේ ගොඩක් අපි ඉවර කරගත්තා කොහොම හරි. දත්ත ඉරට්ටේ වුණාම ලබන සතිය කරමු. ඉක්මනින් කරන්න. උත්තරේ ගත්තා නම් දාන්න බලන්න. ලියමු. චූටි එකේ ඉඳන් ලොකු එකට. කවුද අප්පා චූටිම එක තියෙනවා. ඊපස්සේ කවුද දෙක තියෙනවා. තුන නැහැ. හතර ඉන්නවා. පහ නැහැ. හය ඉන්නවා. හත ඉන්නවා. අට නෑ 9 නෑ 10 නෑ 11 12 13 ඉන්නවා. 15 ඉන්නවා. 25 25ට කලින් 22 25 35 60 35 50 60 1 2 3 4 5 6 7 8 9 10 11 12 එකක් හැරුණා වගේ 3 4 5 6 7 8 9 72 නේ 1 3 4 5 6 7 8 9 10 11 12 13 අන්න දත්ත සංඛ්‍යාව ලියාගත්තා. දැන් හොයාගන්න ඕන මධ්‍යස්ථයේ පිහිටි ස්ථාන. මේ වගේ රයිට් වගේ දාගන්න දැන් මම හරියට ඔක්කොම ටික නැත්තම් මොකද වෙන්නේ? දත්ත අඩු වෙනවා. 13ක් තිබ්බ අන්නේ লীලා තියෙන්නේ 10. ඒක රයිට් එකක් දාගත්තා නම් වැඩේ. මධ්‍යස්ථය පිහිටි කවුද ස්ථාන? ලියන්න. දත්ත සංඛ්‍යාව මේ සූත්‍ර ලියන්න ඕනේ. ඒවා තියෙන්නේ ලියන්න තමයි. ආදේශ කරන්න. දත්ත කීයද? 13යි නේද? 1 2 3 4 5 6 7 8 9 10 11 12 බෙදීම 2 13යි 1යි 14 බෙදීම 2 14 දෙකෙන් බෙදුවොත් 7යි. ඔබට පැහැදිලි නේද? 13යි 1යි 14යි 14 බෙදීම 2 7. මධ්‍යස්ථයේ 7ද නැත. සමහර ළමයි මම ගොඩව දැකලා තියෙනවා. මෙහෙම අරගෙන මේකට ඉරිදයක් ගාලා ඉන්නවා විනාවි. ඒක නෙමෙයි. මේක කියන්නේ 7 වෙනි අගේ 7 වෙනි දත්තේ ගන්න.
මධ්‍යස්ථය සමානයි. කවුද? 1 2 3 4 5 6 7 අනේ මෙයා තමයි මධ්‍යස්ථය කියන්නේ. මේ පැත්තෙන් ආවත් හරි. 1 2 3 4 5 6 15. දැන් වැඩි. අඩුපාඩු හදමු. අපි මේ පාඩමේ මූලික දෙයක් තමයි ඉගෙන ගන්න. මේ මූලික දේ තමයි වැදගත්. මූලික දේ දන්නේ නැතුව ඉස්සරහට ඒවා ඉගෙන ගන්න බෑනේ. නවයේ වසර ළමයි ගන්න ඒ කට්ටියක අච්චුපොතේ අභ්‍යාසයක් තියෙනවා. 9 වසර 3 කොටස. පිටුව ඇවිල්ලා 92. පිටුව 92. ගන්න 9 කට්ටියට අග්ගාලා පොත පිටුව 92. 3 කොටසේ සමහර මේ 3 කොටස කොහෙද දන්නේ නැහනේ. සමහර කට්ටිය දන්නේ අද 3 කොටසක් තියෙනවා කියලා. පිටුව 92 තියෙන වහන්න මොකද්ද? පුනරීක්ෂණ අභ්‍යාස. අන්නේ පුනරීක්ෂණ අභ්‍යාසයේ තියෙන්නේ මාතේ හොයන්න කියනවා, පරාසය හොයන්නයි කියනවා, මධ්‍යස්ථය හොයන්න කියනවා, මධ්‍යයන්‍ය හොයන්න කියනවා. ඒ ටික ගෙදර වැටෙහෙනම් 9 කට්ටිය කරන්න 10 කට්ටියට මම මොනවා හරි වැඩක් WhatsApp එකට දාන්නම්. ඒක ඔබ පොතේ ලියාගෙන කරන්ටයි තියෙන්නේ. හරි නේද එහෙනම්? එහෙනම් මොකද්ද තියෙන වැඩ? ඔය වැඩ ටික කරන්ද ගෙදර ඉන්න අතරේ ඔය උගන්වපු ටික හොඳට නැවත වතාවක් බලා ගන්න. මුල ඉඳන් එකපාරක් කියව ගත්තා නම් හරි. ලබන සතියේ තමයි මේ පාඩමේ අපිට ගොඩක් හොඳ දේවල් ටික කරන්න තියෙන්නේ. හරිද? එහෙනම් අපි අදට පන්තිය නවත්තමු. අදට නවත්තනවා. සියලු දෙනාටම ආයුබෝවන්.